නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. තෙරුවන් සරණයි හැම දිනාටම. අපි වෙසක් පුන් පොහෝ දවස නිමිති කරගෙන පිළිවෙලින් බුදුරජාණන් වහන්සේගේ ගුණයන් සැකවින් දේශනා කරන්නට ශ්‍රවණය කරන්නට තමයි මේ වැඩසටහන සංවිධානය කෙරුණේ. මේක තුලින් අපි සාමාන්‍යයෙන් එක දේශනාවකදී එක ගුණයක් සම්බන්ධයෙන් එක පැතිකඩක් විතරක් විවරණ කරනවා. හේතුව ඒ තුලින් බුද්ධානුස්සතිය වඩන පින්වතුන්ට බොහෝ දුරට අඩුම ගණනේ ඒ ගුණය හෝ හිතට නංවාගෙන බුදුගුණ මනසිකාරය සිද්ධ කරන්න පුළුවන්. බුදුගුණ දේශනා කරනවා කියන එක මෙපමණකයි කියලා ඉවර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපි කාලයත් එක්ක ක්‍රමානුකූලව ටිකෙන් ටික මේ බුදුගුණ තේරුම් ගන්නට ඕනේ. කලින් වතාවේ අපි අරහං කියන ගුණය ගැන සාකච්ඡා කරා. දැන් තියෙන්නේ සම්මා සම්බුද්ධ කියන ගුණය විමසා ගැනීමට. සම්මාච සාමංච සබ්බ ධම්මේ බුද්ධති නැත්නම් අபிසම්බුද්ධති බුද්ධි අபிසම්බුද්ධි සම්මා සම්බුද්ධෝ. සම්මා මනාකොට තියෙන ආකාරයෙන්ම වෙනස් ආකාරයකට නැතුව ධර්මයන් ඒ ආකාරයෙන්ම අවබෝධ කර බැවින් සම්මා බුද්ධ නම් වෙනවා. ඒ වගේම ධර්මයන් සියල්ල මනාකොට අවබෝධ කරගත් බැවින්දුත් සම්මා බුද්ධ නම් වෙනවා. ඒ සියලු ධර්මයන් නියමාකාරයෙන් ඇති සැටියෙන් අවබෝධ කරගත්තේ වෙන කෙනෙකුගේ උපදේශයකින් තොරව, වෙන කෙනෙකුගේ උපකාරයකින් තොරව. ඒක කියනවා සාමං, තනියම, අඤ්ඤෝපදේශ රහිතව, අනුන්ගේ උපදේශ මත ඉඳලා නෙවෙයි, තමන්ම හොයාගත්ත මාර්ගයක ඉඳලා. එසේ තනියම සියලු ධර්මයන් සියල්ලෙන් සියල්ල අවබෝධ කරගත් උත්තමයාට කියනවා සම්මා සම්බුද්ධ. මෙතන අපිට මේක ක්‍රම දෙකකට බලන්නට පුළුවන්. උන්වහන්සේ සතරක් වූ ආර්ය සත්‍ය ධර්මයන් දුක දුක ලෙසත්, සමුදය සමුදය ලෙසත්, නිරෝධය නිරෝධය ලෙසත්, මාර්ගය මාර්ගය ලෙසත් පරිපූර්ණ ලෙස ඉතිරි නැතිව තනියම අවබෝධ කරගත්ත නිසා සම්මා සම්බුද්ධ. එතකොට දුක්ඛය පිරිසිඳ අවබෝධ කරගත්තා. මේ තමයි දුක්ඛ ධර්ම, මේ තමයි රූපය, මේ තමයි සිත, මේ තමයි චෛතසික, මේවා දුක් වන්නේ ඇයි, අනිත්‍යයි, දුකයි, අනාත්මයි ආදී ලෙසට අවබෝධ කරගත්තා. ඒ වගේම මරණින් මත්තේ මරණයේදී ඇයි මේ දුක්ඛ පරම්පරාව සිඳෙන්නේ නැත්තේ, ඇයි මේක ආපහු දිගින් දිගට දිග්ගැස්සෙන්නේ, දිගින් දිගට මේ සංසාර දුක දිග්ගැස්සෙන්නේ කවරක් නිසාද? සමුදය, තෘෂ්ණාව, කෙලෙස් ධර්ම කියන එක අවබෝධ කරගත්තා. ඒ හටගත හැකි දුකෙහි අනුත්පාද නිරෝධය, නිර්වාණ ධාතුව, ඒ තමයි පරම සැපය ලෙස අවබෝධ කරගත්තා. ඒ දුකෙන් මිදීමට මාර්ගය, ආර්ය අෂ්ටාංගික මාර්ගය, ඒ වැඩිම කියන එක උන්වහන්සේ තේරුම් ගත්තා. ඒ වගේම ඇස අනිත්‍ය ලෙස, දුක්ඛ ලෙස, අනාත්ම ලෙස, ශූන්‍ය ලෙස, ධාතු ලෙස, ආයතන ලෙස, සෝතය, ගාහණය, ජීවහාව අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුබ ලෙස, ඒ වගේම ආයතන ධාතු ආකාරයෙන් දුක් ගොඩක් බව උන්වහන්සේ අවබෝධ කරගත්තා. මේ ආදී ලෙසට ධාතු 18ම, ආයතන 12, මේවට ආයත් වෙන සියලු සංකත ධර්මයෝ, විශේෂයෙන්ම ලෞකික සංකත ධර්මයෝ ඒ ලක්ෂණ වලින් අවබෝධ කරගත්තා. ඒ වගේම අසංකත ධර්මය නිට්ටයයි, සුඛයි, ඉෂ්ටයි, කාන්තයි, මනාපයි කියලා, ඒ වගේම මාර්ගඵල ධර්මයෝ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ තියෙනවා වගේම ඉෂ්ඨකාන්ත මනාපයි කියලා, සැප එළවනවා කියලා උන්වහන්සේ අවබෝධ කරගත්තා. මෙසේ මේ ධර්ම සියල්ලක්ම
තියෙන ආකාරයෙන් ඒ ආකාරයෙන්ම තනියම අවබෝධ කරගත්ත නිසා සම්මා සම්බුද්ධයි. ඒ වගේම මේ ධර්ම වශයෙන් කැටි කරන්නේ නැතිව යම් ධර්මයක් ලෝකේ තිබේ නම් ඒ කියන්නේ පුද්ගලයෙකුගේ එක සිතක් දැන් සිත කියන එක පොදුවේ තේරුම් ගන්නවා. ඒ පුද්ගලයන්ට පාළ වෙන ඒ සිත් තේරුම් ගැනීම කිව්වම ඒක තියෙන සියලු ධර්ම තේරුම් ගැනීම. මෙසේ මේ සියලු ධර්ම උන්වහන්සේ අවබෝධ කරගත්තා, දැනගත්තා. ඒ නිසාත් සම්මා සම්බුද්ධයි. ඒ නිසා අපි කියන උන්වහන්සේට සර්වඥයි කියලා. මේ සම්මා සම්බුද්ධත්වයයි සර්වඥත්වයයි කියන එක බොහොම ළඟින් යන දෙකක්. මොකද්ද සර්වඥ භාවය කියලා කියන්නේ? සර්වඥ භාවය කියලා කියන්නේ සියල්ල දන්න බව. සැකෙමින් කිව්වොත්. සියල්ල නැත්නම් ඥානය ඇතිවීමට තියෙන ලොකුම බාධකය තමයි කෙලෙස් ධර්ම. කෙලෙස් ධර්ම ඇති වෙනකොට ඥානෙ වැහෙනවා. රාගය ඇති වෙනකොට, ද්වේෂය ඇති වෙනකොට, මෝහය ඇති වෙනකොට නුවණ දියුණු කරගන්න අමාරුයි. නුවණ විසඳවන්නේ නැහැ. දියුණුවන්නේ නැහැ, තියුණුවන්නේ නැහැ. කෙලෙස් තුනී වෙනකොට, අඩු වෙනකොට, කැපෙනකොට, විනාශ වෙනකොට නුවණ මොහු කරලා එනවා. ඒ විතරක් නෙවෙයි අපි ඒක භාවිත කරන්නටත් ඕනේ. නුවණ කියන එක. ප්‍රගුණ කරන්නට, පුරුදු කරන්නට ඕනේ, හිතන්නට ඕනේ, ගැඹුරට වඩන්නට ඕනේ. සීලයේ ඒ සඳහා සීල සමාධි දියුණු කරන්නට ඕනේ. මේ වගේ කෙලෙස් බාධකයි පුහුණුව ඒකට උපකාරයි. ඒ කෙලෙස් වල තිබිච්ච ගතියක් තියෙනවා වාසනාව කියලා. ඒක අපිටත් තියෙනවා. රහත් වුණාම තීතිර වෙනවා. ඒ වාසනා කෙලෙස්යත් අපේ సంతානෙහි නුවණට බාධා කරනවා. එන හුරුවක් කෙලෙස් වල හුරුව. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙලෙස් කපනකොට මේ කෙලෙස් ධර්මයි වාසනා ගුණයි දෙකම දුරු කරනවා. අපි ඒක අරහන් ගුණෙද කතා කරන්නේ මේ වාසනාව කියන්නේ මොකක්ද කියලානේ. අනුසය සහිතව වාසනාව. අගින වාසනා සහිත සකල ක්ලේශයන් දුරු කරන බැවින්. මේ වාසනා ක්ලේශය ඉතිරි වෙන නිසා තමයි රහතන් වහන්සේලාටයි පසේ බුදුරජාණන් වහන්සේලාටයි සර්වඥත්වයට පැමිණෙන්නට බැරි වෙන්නේ. උන්වහන්සේලාගේ ඥාණය යම් පමණකින් නතර වෙන්නේ. ඒ ඥානෙට සීමා තියෙන්නේ මේ වාසනා කෙලෙසේ නිසා. සම්මා සම්බුදුවරේ මාර්ගඵල නැත්නම් සතර මාර්ගඥානින් කෙලෙස් ප්‍රහාණය කරනකොට මේ කියන වාසනා ගුණයත් එක්ක ප්‍රහාණය කරනවා. දැන් අපි හිතමුකෝ යම් කිසි යන්ත්‍රයක් ක්‍රියාත්මක වෙන්නට තියෙනවනේ ප්‍රතිවිරුද්ධ බලය ඝර්ෂණය කියලා. එකෙන් ශක්තිය අපත යනවනේ. ශක්තිය වැය වෙනවනේ ඝර්ෂණයට. තාපය ලෙස පිට වෙනවනේ. ඒ වගේම යන්ත්‍රය දෙදරනකොට පිට වෙනවනේ. එතකොට එකෙන් අපි බලන්න අපි හිතමු මේ කාර්යක්ෂම භාවය අඩු වෙන්නට තියෙන එකක් තමයි වස්තු අතර තියෙන ඝර්ෂණය. නැත්තම් ඒ භව. එතකොට ඒ වගේ දෙයක් තමයි මේ කෙලෙස් වලින් සිද්ධ කරලා තියෙන්නේ. මේ කෙලෙස් ධර්ම තියෙනකොට අපේ ඥාණයට 100%ක කාර්යක්ෂමතාවයකට එනවා. යන්ත්‍රයක් 100%ක් කාර්යක්ෂම වෙන්න බෑනේ කවදාවත්. දෙන ශක්තියට සමාන ශක්තියක් එයින් කෘත්‍ය සිද්ධ කරන්නේ නැහැ. ඒ නිසා මේ ඥාණයට 100%ක් කාර්යක්ෂම වෙන්නට, සර්වඥ වෙන්නට, සියල්ල දැනගන්නට පුළුවන් වෙන්නට බාධකේ කෙලෙසේ. කෙලෙසේ රළු මට්ටමින් තියෙනකොට ගොඩාක් ඥාණය දුර්වල වෙනවා. ඥාණය වේගය අඩු වෙනවා, දන්ද වෙනවා, මන්ද වෙනවා. ඒක යටපත් වෙන්න දුරු වෙන්න ඒක එන්න ප්‍රභාස්වර වෙනවා, තියුණු වෙනවා. හැබැයි වාසනා ගුණය අපි එදා ඉස්සෙල්ලා කතා කරපු වාසනා ගුණය ඉතිරි වෙලා තිබුණොත්, කෙලෙස් නැති වුණත්, ඥානය පරිපූර්ණව තිබුණත්, දුක්ඛය සමුදය නිරෝධයේ මාර්ගය මනාකොට අවබෝධ කරගෙන තිබෙයි. ඒ කියන්නේ සැකයක් නැති වුණත් අර සියලු ධර්මයෝ ඒ ධර්ම වශයෙන් අහවල් කෙනාගේ සිත ආදී ලෙසට අවබෝධ කර ගැනීමට සියල්ලෙන් සියල්ල අවබෝධ කර ගැනීමට බාධකයක් ඇති වෙනවා මේ වාසනා ගුණේ. කාර්යක්ෂම භාවය අඩු කරනවා. ඒ වගේම දැන් රහතන් වහන්සේ වුණත් අභිඥාවක් වගේ පුරුදු කරොත් අනිත් රහතන් වහන්සේලාට වඩා උන්වහන්සේලාට දැනගන්න පුළුවන්. වෙන කෙනෙක්ගේ හිත දුර තියෙන දෙයක්
ඒක සාමාන්‍ය රහතන් වහන්සේලාට දැනගන්න බෑ. නමුත් උන්වහන්සේලාට පවා අභිඥාලාභී රහතන් වහන්සේලාට පවා දත හැකි දේවල් වල සීමාවක් තියෙනවා. මේ සීමාව ඇති වෙන්නට ප්‍රධානතම හේතුව ථේරවාද විවරණ වලට අනුව වාසනා ගුණය. මේ වාසනා ගුණ ඉවත් වෙනකොට ඥානයට බාධක අනුසයක් නැහැ, වාසනාවක් නැහැ. දැන් අපිට අනුසය වාසනා දෙකෙම බාධකයේ තියෙන අපේ ඥානයට. රහතන් වහන්සේගේ ඥානයට අනුසය බාධකේ නැහැ, වාසනා බාධකේ තියෙනවා. අභිඥාවක් එහෙම පුදවා ගත්තොත් ඒකේ තවත් ප්‍රගුණ කරපු බව නිසා ඒ කියන්නේ කිව්වේ වාසනා කෙලෙසෙන් බාධා කරන අපේ පුහුණුවෙන් දියුණු කරන. උන්වහන්සේ ඒක දියුණු කිරීම නිසා උන්වහන්සේට අනිත් රහතන් වහන්සේට වඩා අභිඥාලාභී රහතන් වහන්සේ කෙනෙක්ට විශේෂ ඥාන වලින් දේවල් දැනගන්න පුළුවන්. පසේ බුදුරොන්ටත් එහෙමයි. හැබැයි වාසනා ගුණේ තියෙනකොට 100% කාර්යක්ෂම භාවය එන්නට බෑ. සම්මා සම්බුදුවරයෙක් අනුසය සහ වාසනාව කියන දෙකම දුරු කරන නිසා උන්වහන්සේගේ ඥානය 100% කාර්යක්ෂමයි. අවශ්‍ය ඕන දෙයක් උන්වහන්සේට දැනගන්නට පුළුවන්. දැන් මෙතනදී තියෙන තවත් ප්‍රශ්නයක් තමයි මොකද්ද මේ සියල්ල දන්නවා කියලා කියන්නේ. මේ සර්වඥත්වයේ කියන එක ක්‍රම කිහිපයකට අපිට විස්තර කරගන්නට පුළුවන්. එකක් තමයි බුදුරජාණන් වහන්සේ සර්වඥයි කියනකොට උන්වහන්සේ නොදැක්ක දෙයක් නැහැ කියනවා. නොදන්න දෙයක් නැහැ. ඒ කියන්නේ උන්වහන්සේට අර අමුතුවෙන් අලුතෙන් සොයාගත යුතු දෙයක් නැහැ. ඒ වගේම උන්වහන්සේට ආවර්ජනා කර සැනින් අවබෝධ නොකළ හැකි දෙයක්වත් නැහැ. අවබෝධ කර නොකළ හැකි දෙයක්වත් නැහැ. මෙතන අපි විශේෂයෙන් හිතන්නට ඕන තැනක් තමයි දේශනාවල තියෙනවා මිනිස්යන් විසින්, දෙවියන් විසින්, සත්වයන් විසින් යමක් දකින්න ලදනම්, දැකිය හැකිනම් ඒ සියල්ලම උන්වහන්සේ දැකිය ඇසිය විඳිය හැකි යමක් වේ නම් මේ සියල්ල උන්වහන්සේ අවබෝධ කරගත්තා කියන එක. ඒ නිසා උන්වහන්සේලා අපි කියන ඥාත සබ්බඤ්ඤෝ කියලා. සියල්ල දන්න උත්තමයා කියන එක. ඒ කියන්නේ බුදු වෙලා අලුතෙන් තේරුම් ගත යුතු දෙයක් නැහැ. හැබැයි මෙතනදී ප්‍රශ්නයක් අහනවා ලෝකයේ තියෙන යම්තාක් අරමුණු සියල්ල උන්වහන්සේ දැකලා තියෙනවා. ඒක වෙන්නට බැරි දෙයක්. මොකද හේතුව ථේරවාද ක්‍රමයේ හැටියට අවකාශය අනන්තයි. ඒ අනන්ත අවකාශයේ ඉන්න පුළුවන් සත්‍යෝ ගන්න මෙතකයි කියලා නැහැ. ඒතර යමක් අනන්ත නම් යමෙක් සියල්ලම ඒ තියෙන ලෝක සියල්ලක්ම සියලු අරමුණක්ම දැනගෙන තියෙනවා නම් අනන්ත වෙන්න බෑනේ. සසර මුලක් නැහැ කියලා අපි කියනවා. එහෙනම් ලෝකේ පහළ වෙච්ච සියලුම සිත් දැනගෙන තියෙනවා නම් සසර මුලක් නොතියනවා කියලා එකක් නැහැ. ඒ නිසා මේ සර්වඥයි කියලා මේ තියෙන අරමුණු සියල්ලෙන් සියල්ල දැනගත්තා කියලා කිව්වොත් ඒක ථේරවාද ධර්මයටම එකිනෙකට පරස්පර විරෝධී කතාවක්. හැබැයි උන්වහන්සේ සියල්ල දන්නවා ථේරවාදයේ හැටියට. ඥාත සබ්බඤ්ඤෝ කොහොමද උන්වහන්සේට විසින් අමුතුවෙන් අලුතෙන් තේරුම් ගත යුතු ධර්මතාවයක් අය කියන උදාහරණයකට මේ සිත් අනිත්‍යයි නමුත් අහවල් සිත අනිත්‍ය නැහැ නිට්ටයයි. එහෙම නැත්නම් අහවල් කාලේ ඉඳලා මේ ධර්මතාවය වෙනස් වෙලා ආදී ලෙසට උන්වහන්සේ විසින් අමුතුවෙන් අවබෝධ කරගත යුතු දෙයක් නැහැ. අනිත්‍ය බව, දුක්ඛ බව, අනාත්ම බව, බුදුවරයෙක් පහළ වෙන්නට පිරියුතු ගුණාංග, බුදුවර පහළ වෙන කාල, මේ වගේ ලෝකයේ තියෙන යම්තාක් ධර්මතා සිදුවීම් විය හැකි සම්භාවිතා සියල්ලක් තියෙනවා නම් උන්වහන්සේ ටික දැනගෙන තියෙන්නට ඕනේ. ඒ වගේම යම්කිසි අරමුණක් දැනගන්නට අවශ්‍ය නම් ආවර්ජනා කළ සැනින් උන්වහන්සේට තේරුම් ගන්නට පුළුවන් වෙනවා. ඒකට හේතුව වාසනා ගුණේ නැති බව. වාසනා ගුණය තමයි මේකට බාධකේ. මේ ඥානයේ 100% කාර්යක්ෂම වීමට. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපේ ධර්මයේ හැටියට උන්වහන්සේට නොදත හැකි දෙයක් නැහැ, දැනගත නොහැකි දෙයක් නැහැ. ඒ වගේම උන්වහන්සේ නොදන්න දෙයක්වත් නැහැ. ඒතර මේ නොදන්න දෙයක්වත් නැතිවීමත් ලෝකේ අරමුණු අනන්ත වීමත් කියන දෙක අපි හොඳට සියුම්ව තේරුම් ගන්නට ඕනේ. සංසාරයේ මුලක් නැතිනම් සංසාරයේ පහළ වෙච්ච සියලුම සිත් දැනගන්නවා කියන එකක් වෙන්න බෑනේ. මොකද ඒක මුලක් නැහැනේ.
විශ්වය අනන්ත නම් ඒකේ තියෙන සියලු ලෝක ධාතු සියල්ලක්ම දැක්ක කියන්න බෑනේ. මොකද ඒක අනන්තයිනේ. කෙලවරක් නැහැනේ ඒකේ. ඒ නිසා මෙතන සියල්ල දන්නවා කියනකොට උන්වහන්සේ විසින් කයි අමුතුවෙන් අවබෝධ කරගත යුතු ධර්මතාවයක් සිද්ධියක් විය හැකි දෙයක් මේ සියල්ල උන්වහන්සේට ප්‍රකටයි උන්වහන්සේ දන්නවා සහ යම් දැනගත යුතු ධර්මයක් වේ නම් තියෙන ධර්මයක් වේ නම් ඒ සියල්ල උන්වහන්සේට ආවර්ජනා කර සැනින් දැනගන්නට පුළුවන් වෙනවා. ඒ නිසා උන්වහන්සේ කම සබ්බඤ්ඤෝ නෙවෙයි. කම සබ්බඤ්ඤෝ කියලා කියන්නේ පිළිවෙලින් දේවල් දැනගෙන අවබෝධ කරගන්නවා කියන්නේ. කෙලවරක් නැති නිසා අරමුණු වල එහෙම පිළිවෙලින් එක පස්සේ එකක් දැනගෙන කරන්නට තරම් කාලයක් නෑ වෙලාවක්. සකින් සබ්බඤ්ඤෝ කියන්නේ සියල්ල එකවර තේරුම් ගත්තා කියන්නේ. කියන්නේ සියලු අරමුණු එකවර දැනගන්න බෑ. එහෙම ලෝකයේ අරමුණු කෙලවරක් නැත්තම් එහෙම අරමුණු දැනගන්නවා කියන එකවර දැනගැනීමක් වෙන්නට බෑ. සතත සබ්බඤ්ඤෝ කියලා කියන්නේ ජීවත් වෙලා ඉන්න හැම වෙලාවෙම සියල්ලෙන් සියල්ල පේනවා. ඒක උන්වහන්සේ සූත්‍රයකින් ප්‍රතික්ෂේප කරලා තියෙනවා. සත්‍ය සබ්බඤ්ඤෝ කියලා කියන්නේ සියල්ල දැනගැනීමේ ශක්තිය හැකියාව උන්වහන්සේට තියෙනවා. ඕන දෙයක් දැනගැනීම. ඥාත සබ්බඤ්ඤෝ කියලා කියන්නේ දැනගෙන තියෙනවා. ඒතර තථාගතයන් වහන්සේ ඥාත සබ්බඤ්ඤෝ. හැබැයි ඥාත සබ්බඤ්ඤෝ වෙනකොට ඒක උන්වහන්සේට අරමුණු වශයෙන් ගත්තම දත නොහැකි අරමුණක් නෑ. ඒ හැකියාව ඒ බව උන්වහන්සේ තුල තියෙනවා. දැන් ථේරවාදයට සත්‍ති සබ්බඤ්ඤෝ දැනගත හැකි පුද්ගලයෙක් නෙවෙයි. දැනගත හැකි පුද්ගලයෙක් නෙවෙයි කියන එකෙන් ප්‍රතික්ෂේප කරලා තිනවා. උන්වහන්සේ දේශනාව තුළ මම සියල්ල දන්නවා කියලා. දැනගන්නට පුළුවන් දැනගෙන නැහැ කියලා කිව්වොත් ඒක ප්‍රතික්ෂේපිතයි. දැනගෙන තියෙන මොකද්ද දැනගෙන තියෙන්නේ? ප්‍රශ්න ඉතාල වැදගත්. මොකද්ද දැනගෙන තියෙන්නේ? ලෝකයේ තිබුණු සියලු අරමුණු සියල්ල දැනගෙන තියෙනවා, දැකලා තියෙනවා, අවබෝධ කරගෙන තියෙනවද? ඒක වෙන්නට බැරි දෙයක්. එහෙමනම් ලෝකේ අනන්ත වෙන්න බෑ. සසර මුලක් නැති වෙන්නට බෑ. සසර මුලක් නැහැ කියලා කියන්නෙම සසර පහළ වෙච්ච සිත්වල ගණනක් නැහැ කියන එකනේ. ඒ සියල්ලම දකින්න බෑ කියන එක. එහෙම දැක්කනම් සියල්ල අනන්ත වෙන්න බෑනේ. ඒතර ලෝකේ කෙලවරක් නැතිව ලෝක ධාතු තියෙනවා නම් හතර දිශාවට ඒ සියල්ලෙන් සියල්ලේ පහළ වෙන සත්‍යෝ සියලු දෙනා දැක්ක කියන්නත් බෑ. මොකද එහෙනම් අනන්ත නැහැ. එතකොට උන්වහන්සේ විය හැකි දේවල් වෙන සම්භාවිතාවන් වෙන ධර්මතා සහ ඒවට අදාළ ධර්ම සියල්ල උන්වහන්සේ අවබෝධ කරගෙන අවසానයි. හැබැයි උන්වහන්සේට ආවොත් එහෙම කල්ප කෝටි 10කින් එහා පහළ වෙච්ච පුද්ගලයෙකුගේ සිතක් බලන්නට සැනකින් ඒ අවබෝධ කරගන්නට පුළුවන්. ඒ නිසා ඒක කොහොමද සිද්ධ වුනේ? කොහොමද ඒ බවට පැමිණියේ? කියන එක ථේරවාදී අචින්තනීය ප්‍රශ්නයක් ලෙස දක්වලා තියෙනවා. මේ සම්මදේශනාව මේ කියන දේශනාව සම්බන්ධිනුත් තරක තියෙන්නට පුළුවන්, අදහස් ඉදිරිපත් වෙන්නට පුළුවන්. නමුත් සර්වඥත්වයේ කියන එක අපි මම් පෞද්ගලිකව තේරුම් ගන්නට උත්සාහවත් වෙන්නේ ওই විදිහටයි. එතකොට බුදුරජාණන් වහන්සේ සර්වඥ නිසා සම්මා සම්බුද්ධයි. උන්වහන්සේට ඕනම දෙයක් ආවර්ජනා ප්‍රතිබද්ධව මානසිකාර ප්‍රතිබද්ධව දැනගන්නට පුළුවන්. ලෝකේ යම් ධර්මතාවේ නම් විය හැකි දේවල් වේ නම් ඒ සියල්ල උන්වහන්සේ අවබෝධ කරගෙන තියෙනවා. ඒ වගේම ඒවා දැනගැනීමට ඇති බාධක සියල්ල උන්වහන්සේ දුරු කරලා තියෙනවා. ඒ නිසා උන්වහන්සේ ඥාත සබ්බඤ්ඤෝ නමින් හඳුන්වනවා. ඒ වගේම මතක තියාගන්න ඕනේ. උන්වහන්සේගේ දේශනාවක් තියෙනවා. බුද්ධ විෂය අචින්තය කියලා. ඒකෙනුත් අපි තේරුම් ගන්න ඕනේ මේ ඉදිරිපත් කරන ප්‍රකාශනයේ ඥානවන්තයට තව තව ප්‍රශ්න අහන්නට පුළුවන්. තව ඒක පිළිබඳව ප්‍රශ්න කරන්නට පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේක අපවැනි සත්වයන් විසින් සියල්ලෙන් සියල්ල පරිපූර්ණ කොට තේරුම් ගන්නට අපහසු මාතෘකාවක්. ඒ නිසා උන්වහන්සේගේ ඥාණයට කළ හැකි දේවල් සහ ඒ ඥාණයෙන් දැනගත්තේ මොනවද? දැනගත්තා නම් ඒ මේ අහවල් අච්චර ප්‍රමාණයෙන් දැනගත හැකිද නොහැකිද කියන ක්‍රමය තමයි අපිට සාකච්ඡා කරන්නට තියෙන්නේ. ඉතින් මෙසේ ලෝකයේහි සියල්ල දැනගත් නිසා දැනගැනීමට හැකි නිසා උන්වහන්සේ සම්මා සම්බුද්ධ නම් වෙනවා. ඒතර චතුරාර්ය සත්‍ය ධර්මය මනාකොට අවබෝධ කරගෙන
ඒ වගේම අවබෝධ කරගත්තේ ඒ කෙලෙස් ප්‍රහාණ ආදී සිද්ධ කරගත්ත නිසා උන්වහන්සේ සම්මා සම්බුද්ධයි. සංඛාර විකාර ලක්කන පඤ්ඤත්ති නිර්වාණ කියන පංචවිධ ඤෙය්‍ය මණ්ඩලය සර්ව සම්පූර්ණයෙන් අවබෝධ කරගත්ත නිසා සර්වඥත්වයටපත් වූ නිසාත් උන්වහන්සේ සම්මා සම්බුද්ධයි. ඒ වගේම මේ සම්මා සම්බුද්ධත්වයට එකතු වෙන තවත් විශේෂ ඥානය ටිකක් තමයි දස බල ඥාන කියලා කියන්නේ. උන්වහන්සේට විය හැකි විය නොහැකි සම්භාවිතාවල් සියල්ල තේරෙනවා. කර්ම විපාක ලැබෙන ආකාරය මේ කර්මයෙන් මේ විපාක ආදිය කොහොමද කර්ම පරිසම් දෙන්නේ කොහොමද කර්ම ඉදිරිපත් වෙන්නේ අවස්ථාව ලැබෙන්නේ ආදී උන්වහන්සේට තේරුම් ගන්නට පුළුවන්. ඒ වගේම මේ සත්වයා මේ විදිහට ප්‍රතිපත්ති පිරුවොත් කොතනද නතර වෙන්නේ කොච්චර දුරකට හොට යා ගන්න පුළුවන්ද ආදී ලෙස දකිනවා. පුද්ගලයන්ගේ ආධ්‍යාසය අනුසය ආදී දකිනවා. ඒ වගේම ධාතුන්ගේ නානත්වයේ ලෝකයට මේ විදිහට ලෝකයේ සම්බන්ධයෙන් සත්වයා සම්බන්ධයෙන් හාත්පසින් තේරුම් ගන්නට උන්වහන්සේ සමර්ථයි. ඒ තමයි දස බල ඥාන කියලා කියන්නේ. ඒ දස බල ඥාන ලාභී නිසාත් උන්වහන්සේ සම්මා සම්බුද්ධ වෙනවා. දැන් මේකේ අපි ප්‍රායෝගිකව තේරුම් ගන්න බලන්න. අපි ඉගෙනගත්ත දෙයක් මතක් කර ගැනීමත් අතිශය අපහසුයි. සමහරලාට කියන දෙයක් තේරුම් ගන්නත් අපිට අතිශය අපහසුයි. ගැඹුරු දේවල් එනකොට අපි 3-4 පාර 5-6 පාර අහන්නට ඕන ඉගෙන ගන්නට ඕන. ඒ වගේම මේකක් විස්තර කර ගන්නට අමාරුයි. ඒ වගේම අපේ විෂයපතේ නැති කොටින්ම දැන් මේ වෙලාවේ කිලෝමීටර් 5කින් එහා තියෙන නිවසක සිද්ධ වෙන දේ අපිට හිතා ගන්නවත් බෑ. අපි නන්නාදුන කෙනෙක් හමුනම නම යාට මොනවද භාවිතා වෙන්නේ? යාගේ හිතේ තියෙන මේවා දැනගන්න බෑ. මේවා සියල්ලක්ම අපේ විෂයපතෙන් එහාට. මොකද අපේ තියෙන මෝහය කියලා මම අදහස් කරේ චතුරාර්ය සත්‍ය දැනීම නොදැනීම කියන අර්ථයට වඩා එක්තරා අවිද්‍යා අන්ධකාරයක් අපි තුල තියෙනවා. අනුසය සහ වාසනාව. ඒකේ සීමා මහින් නිසා තමයි මේවා දැනගන්නට බැරි. දැන් සර්වඥයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ අනුසයත් ප්‍රහාණය කළ වාසනාවත් ප්‍රහාණය කරපු නිසා කවුරු හරි මිනිස්සෙක් කෙනෙකුට මොකද්ද නම කියලා හිතුව පමණ ඒක වැටහෙනවා. හේතුව මොකද මේ ඥාණයට සීමාමයින් නෑ. ඒ ඥානෙ 100%ක් පරිපූර්ණයි. දැන් අපිට මේක හිතා ගන්න බැරි වෙන්න පුළුවන්. අපි කොහොමද නන්නාදුන මිනිහෙක්ගේ නමක් දැනගන්නේ? අපි අහන්න ඕනේ. අපි කිව්වොත් එහෙම ඔයා දන්නවද ඒ නම කියලා? හයි ඉතින් කොහොමද මම දැනගන්නේ? යත් එක්ක කතා කරන්නේ නැතුව. කියන ප්‍රශ්නේ එනවා. ඒතර බලන්න වෙන කෙනෙක්ගේ නමක් භාවිතා වෙන නම කියන එක ඇහුවොත් ඒ ප්‍රශ්න දන්නේ නැති කෙනෙක්ගේ අපෙන් ඇහුවොත් එහෙම නම මොකද්ද කියලා අපිට කේන්ති යන්න පුළුවන්. මොකද ඒක කරන්න බැරි දෙයක්. ඒක විෂයපතේ තියෙන දෙයක් නෙවෙයි. මම දන්නේ නැති කෙනෙක්ගේ නම කොහොමද මම දන්නේ කියන එක. තථාගතයන් වහන්සේට මේ සීමාව නැහැ. උන්වහන්සේත් මිනිස්සෙක්. උන්වහන්සේත් මිනිස්සෙක් ලෙස තමයි මෙතනටපත් වන්නේ. අභිඥාලාභියට අභිඥාවෙන් සිහි කරලා ගන්න පුළුවන් වෙයි. අභිඥාලාභියෙක් අභිඥා. ඒතකොට අභිඥාලාභියෙක් එක සංසන්දනය කරනකොට අපිට තේරෙනවා මෙයා විශේෂයි. ඒත් අභිඥාවට සමවැදිලා ගන්නට ඕනේ. තථාගතයන් වහන්සේ අභිඥාවට සමවැදිලා ගන්න පුළුවන්. නිකං මහා ක්‍රියා හිතනුත් තේරුම් ගන්න පුළුවන්. ඒක තවත් විශේෂයි. අභිඥාවෙන් සමවැදිලා ඒක තේරුම් ගන්නවා කවුරු හරි. උන්වහන්සේට කෙලින්ම සිතෙන් තේරුම් ගන්නට පුළුවන්. අභිඥාලාභියෙක් අපි Taman දන්නේ නැති කෙනෙක්ගේ නම කියන එකෙන්ම අපිට තේරෙනවා මෙයාට විශේෂ හැකියාවක් තියෙනවා. ඒ හැකියාව බලන්න මේ හැකියාව කියලා දෙවියෙක් දීපු බ්‍රහ්මයෙක් දීපු මේ ඉබේ ලැබිච්ච වාසනාවට ලැබිච්ච එකක් නෙවෙයි. ඔහුගේ හිත දියුණුයි අභිඥාලාභියාගේ තමන් නොදන්න කෙනෙක්ගේ ජීවිතය ඇතුළට ගිහිල්ලා ඒක තේරුම් ගන්න. අපි තර්කයෙන් උත්සාහ කරන්න බලන්න. දැන් අපි කෙනෙක්ගේ හිත තේරුම් ගන්න කෙනෙක්ගේ හැසිරීම තේරුම් ගන්න අපි තර්කයෙන් උත්සාහ කරනවා ගොඩක්. හරියන්න පුළුවන් වරදින්න පුළුවන්. නමුත් අභිඥාලාභියගේ මනසේ තියෙන තියුණු බව සමාධිමත් බව ඥාණයට පුළුවන් මේක විනිවිද ගිහිල්ලා මේ අඳුර බැරියර් එක මේ කඩේම කඩලා දිවසින් නැත්තම් పూర్වේ නිවාසානුස්මතියෙන් නැත්තම් පරිචිත්ත විඥානණයෙන් පුළුවන් ඒ පුද්ගලයාගේ තියෙන ජීවිතේ තොරතුරු දැනගන්න. දැන් අපි කියන අපිට කලින් ජීවිතේ මතක නැහැ බොහෝ අයට. పూర్ව නිවාස ඥානෙ උපදවාගත්ත කෙනාට කලින් ජීවිතේ මතක් කරනවා. ඒකට අපි ධර්මයේ කියනවා කලින් ජීවිතේ වහන මෝහය. పూర్ව භව පටිච්චාදක මෝහය යටපත් වෙනවා අභිඥ పూర్ව නිවාසානුස්සති උපදවනකොට. ඇයි යන්න බැරි මට? එක්තරා විදිහක අපේ අනුසයෙන් ඇති කරන බාධකයක්. වාසනා කෙලෙසෙන් අපිට ඇති කරන බාධකයක්. ඒකට කියනවා పూర్ව භව පටිච්චාදක මෝහය කියලා. මේක දුරු කරන්නට ඕනේ. ඒක
ඒක දුරු වෙන්නට නම් අපේ හිත තව තවත් ශක්තිමත් කරගන්නට ඕනේ. වාසනා ගුණයත් ඉවර වෙච්ච ගමන් මේ බාධක මොනවත් නැහැ. දැන් අපිට පූර්ව භවයේ සිහි කරන්න බැරි වෙනකොට අපිට ඒක අන්ධකාරයක් මොකද්ද හිතා ගන්න බෑ. අපිට අඩුම තරමේ අවුරුදු 1 2 කාලයක් මතක් කරගන්න බෑනේ අපිට. මව් කුසක් ගැන කවර කතාවද? පූර්ව භවයක් ගැන කවර කතාවද? අභිඥාලාභය මේ කඩේම ඉවත් කරනවා. උට පුළුවන් වෙනවා. එතකොට අපිට තේරෙනවා මේක උනේ ආකාශාත්මික ආපු දෙයක් නෙමෙයි, මේ හිතම දියුණු කරලා. අපේ හිතෙත් ඒ හැකියාව තියෙනවා. ඒ හැකියාව මේ මට්ටමට දියුණු කරොත් අපිට පුළුවන් නම් පූර්ව භවය බලා ගන්න. මේ මනුස්ස හිතේ හැකියාව. ඒ හැකියාව මතු කර ගැනීමක්. නැත්තම් හැකියාව දිල කොහොමද හැංගිලා තියෙන එක නෙවෙයි. ඒ බව යා හැකි සම්භාවිතාව තියෙනවා. එතනට ගේනවා අපේ පුහුණුවෙන්. කෙලෙස් යටපත් කරමින්. ඒතර අභිඥාලාභී එතනට අවිල්ලා තියෙනවා. හැබැයි ඔහුටත් වෙන කෙනෙක්ගේ නමක් ගමක් හිතක් තේරුම් ගන්න පුළුවන් වෙයි. ආධ්‍යාසයේ තවත් ගැඹුරින් අනුස්සය මට්ටම. ඔහුගේ චරිතය විපාක දිය හැටි කර්මාදිය මේවා ගැඹුරින් තේරුම් ගන්නට උන්වහන්සේටත් බෑ. ඒකේ සීමාවක් කියනවා. සාරිපුත්‍ර ඉෂ්ඨවිරයන්ටත් ඒකේ සීමාවක් තියෙනවා. පසේ බුදුරටත් සීමාවක් තියෙනවා. අනුමාන වශයෙන් යම් විදියකට චරිතය අනුමාන කරන්න පුළුවන්. අනුසය මට්ටම් හිම හිතා ගන්නට පුළුවන්. නමුත් ඒක විනිවිද ගිහිල්ලා අතේ තියෙන රේඛාවගේ දැනගන්නට නම් ඊටත් එහාට කඩයිම කඩන්නට ඕනේ. එතකොට සංසන්දනය කරන්න අපි වගේ කෙනෙක් වෙන කෙනෙක්ගේ හිතක් ගැනවත් හිතා ගන්න බැරුව, වෙන කෙනෙක්ගේ නමක් හිතා ගන්න බැරුව, බිත්තියෙන් එහා තියෙන දේ දකින්න බැරුව ඉන්න මේ සීමා සහිත මිනිස්සයා තුලින්ම බිහි වෙනවා. හිත දියුණු කරලා අභිඥාලාභියෙක්. ඊ සියල්ලට අභිබවා අභිඥාවකට සමවැදීම කෙසේ වෙතත් තමන්ගේ සාමාන්‍ය ක්‍රියා හිතෙන් සියල්ල දකින්නට තරම් විනිවිද යන මට්ටමට තමන්ගේ හිත දියුණු කරපු සත්වයෙක් තමයි සම්මා සම්බුදුවරයෙක්. මේක නිකන් ලැබෙන තත්ත්වයක් නෙවෙයි. එතනට හිත දියුණු කරන්නට ඕනේ. එතනට ප්‍රතිපත්ති පුරන්නට ඕනේ. එහෙම පුරලා තමයි එතනට උන්වහන්සේපත් වෙන්නේ. ඒ නිසා සම්මා සම්බුදුවරයෙක්. මොකද ඔය සම්මා සම්බුද්ධ ගුණය එනකොට අනිත් ගුණ නම් අපිට සංසන්දනය කරන්න පුළුවන්. සම්මා සම්බුද්ධ ගුණය එනකොට අපිට තියෙන අම්මෝ අපිට වඩා ගොඩාක් ඉහළින් ඉන්න හිතා ගන්න බැරි පුද්ගලයෙක් කියලා. ඒක සංසන්දනය කරන්න අපිත් එක්ක අපේ තියෙන නොහැකියාව. උන්වහන්සේගේ තියෙන හැකියාව. මම කොටි උදාහරණයක් කියන්නම්. අපේ විදේශීය ස්වාමීන් වහන්සේ කෙනෙක්ට ලැබිච්ච අත්දැකීමක්. උන්වහන්සේ ලෝකයේ ප්‍රකට හිටපු චෙස් ක්‍රීඩකයෙක් එක්ක කතාවක් යනකොට කියනවා ඒ චෙස් ක්‍රීඩකයා එක්ක තරඟයකට, ඒ කියන්නේ ඒක ලෝක වර්ල්ඩ් චැම්පියන්ෂිප්ස් වලට යන කෙනෙක්. ඒත් එක්ක මේ ගිහි කාලේ මේ ස්වාමීන් වහන්සේ චෙස් අදින්න මේවා කරනවා. ඒතර කියනවා ඉංග්‍රීසියෙන් කියනවා I will play a blind game with you කියලා කියනවා. කියන්නේ මට පුළුවන් ඔයත් එක්ක බ්ලයින්ඩ්ව ගහන්න. බෝඩ් එක දිහා බලන්නේ නැතුව මේ සෙල්ලම කරන්න. ඒ කියන්නේ තනිකර ඒ ස්වාමීන් වහන්සේ ගිහි කාලේ උන්වහන්සේට කම්පියුටරේ චෙස් බෝඩ් එක පේනවා. අනිත් කෙනා එහා පැත්තේ යාට මොනවත් පේන්නේ නැහැ. චෙස් බෝඩ් එකේ පුළුවන් ඒ ලෑල්ලේ නම්බර තියෙනවානේ 1 2 3 සහ ABCD කියලා. A1 B2 B8 එහෙම කියලා නම් කරන්න පුළුවන්. ඒ කොටුව. එතකොට ඒ කෙනා කියනවා මගේ කිංව මගේ පෝන්ව A3ට අදින්න. බිෂොප් A5ට අදින්න. එහෙම කියලා එයාට මේ ස්වාමීන් වහන්සේ අදින එකත් මේ කෙනා අදින එකත් කියන්න ඕන අහවල් කොටුවට ඇද්ද කියලා. එයාට සම්පූර්ණ ඒ කොටුවල ඉන්න ඉත්තු ටික මතකයි. එයාට ඒක මැවිලා පේනවා හිතේ. ඊට පස්සේ පරීක්ෂා කරන්න මේ ස්වාමීන් වහන්සේ ගිහි කාලේ මේ මහත්මයා මොකද කරන්නේ? තමන්ගේ ඉත් එක්ක ඉන්න තැනකට තමන්ගේ ඉත් එක්ක අදිනවා. එතකොට එතුමා කියනවා බෑ ඔයාට ඒ කොටුවට අදින්න බෑ. ඒ කොටුවේ වාගේ අහවල් බිෂොප් ඉන්නවා. මේ කතාව මට ඇහෙනකොට මට සිහි වුණේ මේ තරම් ඒක මිනිස්සෙක්ගේ හැකේ. එහෙම බ්ලයින්ඩ්ව බලන්නේ නැතුව බෝඩ් එක දිහා බලන චෙස් ගහන්න පුළුවන් කට්ටියට. මේකත් ඉතාම සුවිශේෂී හැකියාවක්. මේ භවයට හිත දරන්න පුළුවන් වෙන්න ඕනේ. මුළු චෙස් බෝඩ් එකේ හිතේම වාගෙන අරයා අදින ඉත්තයි මම අදින ඉත්තයි සහ ඉඳලා මේ ගේම් එකත් එයා දිනනවා තරගෙ. ඒතර කොච්චර සංකීර්ණ හැකියාවක්ද මේ හිතට තියෙන්නේ. මේකත් අපිට හිතා ගන්න බැරි හැකියාවක්. සමහර දරුවෝ ඉන්නවා නම් 100ක් එකපාර කිව්වොත් ඒ සියල්ල අනිත් පැත්තට කටපාඩමින් කියනවා. කාඩ් පැක් එකේ තියෙන කාඩ් කොළ ටික බලලා ඒක ටික මතකෙන් කියනවා. මේව බැලුවොත් අපිට හිතා ගන්න බැරි හැකියාවන්. එවන් පුද්ගලයන් අතර පවා අතීත අනාගත වර්තමාන තුන් කාලයේහි දත හැකි යමක් වේනම්
ඒ සියල්ල ආවර්ජනා ප්‍රතිබද්ධව, මානසිකාර ප්‍රතිබද්ධව, චිත්තුප්පාද ප්‍රතිබද්ධව යමෙක්ට දැකගත හැකි නම්, දැනගන්නට පුළුවන් නම්, ඒ කොතරම් නම් සංකීර්ණ හැකියාවක් යුතුද? ජීවිතයේ වෙච්ච සියලු දේ සිහි කරලා ප්‍රකාශ කරන්න පුළුවන් නම්, තමන්ගේ ජීවිතේ වෙච්ච දෙයක් ආවර්ජනය කරනවා, සමන්ගේ සසරෙන් එහාට වෙච්ච දෙයක් ආවර්ජනය කරනවා. මම මේ කියන්නේ මේක අභිඥාවකින් කරන්න ඕනේ නැහැ උන්වහන්සේ. දැන් අභිඥාවක් කොහොම විශේෂ ඥානයක් නිසා ලැබිච්ච හැකියාව ලෙස කෙනෙක්ට පේන්න පුළුවන්. මේ උන්වහන්සේගේ මහා ක්‍රියාසිතට අපිට පහළ වෙන කුසල හිත රහත් වුණාම ක්‍රියාහිත වෙනවා. ඒ ක්‍රියාහිතට මේ හැකියාව ලැබෙනවා. එහෙනම් මේක අතිශයින්ම, මොකද උන්වහන්සේ එකපාරට මාර්ග බුදු වෙලා බුදු වුණ නිසා මේක වුණ බව ඇත්ත. නමුත් එකපාරට මේ එක එක දේවල් කරගෙන බුදු වුණා නෙවෙයි. ඒ තරමට නුවණ දියුණු කරලා එතනට ආපු නිසා තමයි උන්වහන්සේට පුළුවන් වුණේ ඒ තත්වයට එන්නට. මහෝෂධ පඬිත ජාතකයේදී උන්වහන්සේ හිතාගන්න බැරි පරිද්දෙන් ප්‍රශ්න විසඳනවා. ඒ ඥානයේ හැකියාව අතිශය සංකීර්ණයි. ඒ ඥානෙ දිවෙන හැටි. ඒ තමයි බෝධිසත්ව හිත. ඒ හිත දියුණු කළ තමයි මේ සර්වඥත්වයේ කියන තත්ත්වයටපත් වන්නේ. ඒ නිසා මේ සම්මා සම්බුද්ධත්වයේ කියන එක අතිශයින්ම ගැඹුරු, අපේ සීමා මායින් ඉක්ම ගියා වූ ගුණයක්. අනිත් ගුණත් එහෙමයි. මේක ඥානයේ සම්බන්ධ ගුණයක්. ඥානයේ සම්බන්ධ ගුණයක්. ඒ නිසා මේ සම්මා සම්බුද්ධත්වයට අපි තේරුම් ගන්නකොට, අපි එක්ක සංසන්දනය කරලා බලනකොට අපිට තේරෙනවා තථාගතයන් වහන්සේ යනු කවර පුද්ගලයෙක්ද, කොතරම් ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්ද, කොතරම් ඥානයක් එතන වැඩ කරනවද කියන එක. ඒ නිසා අපි ආරාධනා කරනවා නිතරම මේ බුදු ගුණ මෙනෙහි කරනකොට තමන්ට ආරෝධක, තමන් ඉන්න තැන ඉඳලා බලන්න උන්වහන්සේ හිටපු තැන. එතකොට තමයි තේරෙන්නේ ආශ්චර්ය මිනිස්සෙක්. මට පුළුවන් වේද ඒ තැනට යන්න. තාම දුෂ්කරයි. සමහරට සසර කවදාවත් යන්න බැරි වෙන්න පුළුවන්. නමුත් ඒත් අපි වගේම මිනිස්සෙක් තමයි ඒ තැනටපත් උනේ. ඒ නිසා ඒ සම්මා සම්බුද්ධ ගුණය, එබඳු ගුණයක් අපි සාමාන්‍යයෙන් විස්තර කරනවා දුක්ඛය, සමුදය, නිරෝධය මාර්ගය යන සතරක් වූ ආර්ය සත්‍ය ධර්මයන් ස්වයම්භූ ඥාණයෙන් පරෝපදේශ රහිතව සියල්ලෙන් සියල්ල සර්වාකාරයෙන් අවබෝධ කරගත් බැවින්ද සංඛාර විකාර ලක්කන පඤ්ඤත්ති නිර්වාණ කියන පංචවිධ ඤෙය්‍ය මණ්ඩලයේ සියල්ලෙන් සියල්ල සර්වාකාරයෙන් අන්‍යෝපදේශ රහිතව තනියම අවබෝධ කරගත් බැවින්ද ඒ වගේම ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානය, සත්තානං ආසයානුසේ ඥානය, යමක ප්‍රාතිහාරයේ ඥානය, මහා කරුණා සමාපatti ඥානය, සර්වඥතා ඥානය, අනාවරණ ඥානය යුක්ත වූ බැවින්ද, විශේෂයෙන් සර්වඥ වූ බැවින්ද, දස බල ඥාන ධාරී වූ බැවින්ද ඒ තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධ නම් වනසේක. අපි සරණ ගියේ එවන් වූ උත්තමයෙක්. අපි සරණ ගියේ එවන් වූ ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙක්. ඒ නිසා ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සරණ ගිය අපි උන්වහන්සේගේ පාරේ යමින් තව තවත් ප්‍රඥාදී ගුණධර්ම දියුණු කරගෙන ලෝක සත්‍ය අවබෝධ කරගන්නට උත්සාහවත් විය යුතුයි. ඒ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ සිතින්, කයෙන්, වචනයෙන් උත්තමාංග නමස්කාරය වේවා. අපි වන්දනා කරනවා. තෙරුවන් සරණයි.